නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එහෙම නැත්නම් production possibility curve කියලා කියන ඉංග්‍රීසියෙන් PPC කියලා කියන කෙටියෙන් මේ මාතෘකාව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ආර්ථික විද්‍යා විභාගයේදී පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම මෙතෙක් ඉඩක් යොමු වෙලා තියෙන මාතෘකාවක් ප්‍රශ්න ඇසීම සඳහා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ 2015 සිට 2019 දක්වා ප්‍රශ්න පත්‍රවල ආර්ථික විද්‍යාව මොන ආකාරයකටද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍ර වලට එකතු වෙලා තියෙන්නේ කියලා පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න පත්‍ර වලට. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ සංකල්පය පදනම අපි මදක් විමසා බලමු. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට පෙර මෙතෙන්දී අපි හඳුන්වා ගනිමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මෙතෙන්දී පෙන්වන්නේ ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාවය. ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාවය. උපරිම නිෂ්පාදන ධාරිතාවය තමයි පෙන්වන්නේ. යම් කිසි නිශ්චිත කාල සීමාවක් තුලදී ආර්ථිකයේ පවත්නා යම් නිශ්චිත සම්පත් ප්‍රමාණයක් ආශ්‍රයෙන් භාණ්ඩ දෙකක නිෂ්පාදන අනුපාතයන් තමයි ප්‍රස්ථාරිතව නිරූපණය කරන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින්. ඔබට පේනවා ඇති මේ රූප සටහනේ y භාණ්ඩය සහ x භාණ්ඩය කියලා භාණ්ඩ දෙකක් අක්ෂ දෙක වෙනුවෙන් සිරස් සහ තිරස් අක්ෂ දෙක වෙනුවෙන් යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ එක් භාණ්ඩයේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වෙද්දී අනිත් භාණ්ඩයේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වෙනවා. ඔබ අධ්‍යයනය කරලා තියෙන ආවස්තික පිරවැය කියලා සංකල්පයක්. ආවස්තික පිරවැය සිද්ධ වෙන්නේ යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් තවත් භාණ්ඩයක නිෂ්පාදන කැපකිරීමක් සිදු කරන්න ඕනේ. හේතුව මොකද්ද? මේ ආර්ථිකයේ පවත්න හිගකම නිසා. එතකොට y භාණ්ඩයෙන් යම් භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය වැඩි කළ යුතුද? එසේනම් x භාණ්ඩයෙන් යම් කිසි ප්‍රමාණයක් නිෂ්පාදනය කැප කළ යුතුයි ඒ සඳහා. උදාහරණ විදිහට ගත්තොත් අපි y භාණ්ඩය කියලා කියන්නේ කෘෂිකාර්මික භාණ්ඩ, x භාණ්ඩය කියලා කියන්නේ කාර්මික භාණ්ඩ කියලා ගත්තොත් මේ සම්පත් ප්‍රමාණය ආර්ථිකයේ පවත්න සම්පත් ප්‍රමාණය භාවිත කරලා කෘෂිකාර්මික භාණ්ඩ වලින් කොපමණ ප්‍රමාණයක්, කාර්මික භාණ්ඩ වලින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද කියන අනුපාතයන් සම්බන්ධතාවය තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින් ඔබට පෙන්වුම් කරන්නේ. මෙම රූප සටහනේ ඔබට පේනවා ඇති සිරස් සහ තිරස් අක්ෂ දෙක x භාණ්ඩය සහ y භාණ්ඩය කියලා පෙන්වලා තියෙනවා. ඒ වගේම යම් ඒකක ප්‍රමාණයක් 10 20 30 40 කියලා ඊළඟට y භාණ්ඩයේ යම් කිසි ප්‍රමාණයක් දුරට ඒ ඒකක ප්‍රමාණය දක්වලා තියෙනවා 45 දක්වා. ඉතින් මේකේ මේ රතු පාට රේඛාව මගින් පෙන්වන්නේ ඒ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තමයි රතු පාට රේඛාවෙන් පෙන්වලා තියෙන්නේ. ඊළඟට ඔබට පෙන්වනවා තියෙනවා කඩයිරි කීපයක්. ඒ කඩයිරි වලින් ඔබට පේනවා ඒකක 30 සම්බන්ධව ඒකක 30ක් y භාණ්ඩ. y භාණ්ඩ ඒකක 30ක් නිෂ්පාදනය කරද්දී x භාණ්ඩ ඒකක 30ක් නිෂ්පාදනය කරනවා කියන එක තමයි ඒ කඩයිරියෙන් පෙන්වන්නේ. එහෙම නැත්නම් ඊළඟ කඩයිරි දෙකෙන් පෙන්වනවා y භාණ්ඩ ඒකක 20ක් නිෂ්පාදනය කරද්දී x භාණ්ඩෙන් ඒකක 40යි. ඒ කියන්නේ y භාණ්ඩේ නිෂ්පාදනය 30 ඉඳලා 20ට ගනිද්දී අඩු කරොත් අපිට පුළුවන් x භාණ්ඩේ නිෂ්පාදනය 30 ඉඳලා 40 දක්වා ඒකක ප්‍රමාණයකට වැඩි කරන්නට කියන එක තමයි මේ වක්‍රයෙන් අපිට පෙන්වන්නේ. ආර්ථිකයක තියෙන ආවස්තික පිරිවැය වෙනස් වීම විවිධාකාරයි. මේ විවිධාකාරය නිසාම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හැඩයක් විවිධාකාර වෙනවා. දැන් මෙතෙන්දී අපි දකින මේ වක්‍රාකාර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වෙනුවට වෙනත් ආකාරයේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයන්
අපිට දැක ගන්නට පුළුවන් ඒ වක්‍රයේ හැඩය වෙනස් වෙන්නේ ආවස්තික පිරිවැය වෙනස් වෙන ආකාරයට. ඒ කියන්නේ එක් භාණ්ඩයකින් කොපමණ ප්‍රමාණයක් කැප කරලා අනිත් භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිද කියන එක වෙනස් වෙනවා. ඒකක ප්‍රමාණය වෙනස් වෙන භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙන්න පුළුවන්. විවිධ ආර්ථික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ කියන ආවස්තික පිරිවැය වෙනස් වීම මත නිෂ්පාදනය කියා මායිම් වක්‍රයේ හැඩය වෙන ස්වරූපයක් ගන්නට ඉඩ කඩ තියෙනවා. අපි බලමු මේ ස්වරූපයන් මොනවද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක පවතිනට පුළුවන් කියලා. මේ රූප සටහන් තුනෙන් ඔබට පේන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් පවතිනට පුළුවන් ප්‍රධාන ස්වරූප තුන. පළවෙනි අවස්ථාව දිහා අපි බැලුවොත් පළවෙනි අවස්ථාව අපි හඳුන්වන්නේ මේ ස්ථාවර ආවස්තික පිරිවැය නිසා අපිට දකින්නට පුළුවන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සරල රේඛීයයි. ඒ සරල රේඛීය වෙන්න හේතුව තමයි කැප කරන ප්‍රමාණය සහ නිෂ්පාදනය කරන ප්‍රමාණය එක සමාන වෙලා තියෙනවා. ඒකක 10ක් වැඩි කරද්දී ඒකක 10කින් වැඩි වෙලා තියෙනවා. ඒකක 20ක් දක්වා වැඩි කරද්දී තවත් ඒකක 10කින් වැඩි වෙලා තියෙනවා. මේ වගේ සමාන ප්‍රමාණයකින් y භාණ්ඩය සහ x භාණ්ඩයේ ආවස්තික පිරිවැය ඒ එක් නිෂ්පාදන අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා නම් ඒ අවස්ථාවේදී බිහි වෙන්නේ සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. අන්න ඒ අවස්ථාවේදී අපි කියනවා ආවස්තික පිරිවැය ස්ථාවරයි. ස්ථාවර ආවස්තික පිරිවැයක් පවතිද්දී නිර්මාණය වෙන්නේ සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. දෙවෙනි අවස්ථාව බලන්න. දෙවෙනි අවස්ථාවේදී කැප කළ යුතු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දැන් ඔබ බැලුවොත් එහෙම ඒකක 30 ඉඳලා 20ට භාණ්ඩ ප්‍රමාණයක් කැප කරලා 30 ඉඳලා 40ට අඩු ප්‍රමාණයක භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් ඒක අපි තවත් ඒකක 10කින් y භාණ්ඩය අඩු කරොත් ඊළඟට නිෂ්පාදනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් අවස්ථාවෙන් අවස්ථාවට නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මෙතනදී මේ ආවස්තික පිරිවැය කියලා පෙන්නන්නේ මේ වක්‍රයේ බෑවුම. එතකොට මේ දෙවෙනි අවස්ථාවේදී අපි කියනවා මේ මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් තමයි නිෂ්පාදන මේ බිහි වෙලා තියෙන මෙතෙන්දී. දැන් මේ බිඳුවෙන් පෙන්නලා තියෙන මූලය. මේ ප්‍රස්ථාර තුනේම බිඳුව කියන තැනදී මේ y සහ x අක්ෂ දෙක එකට සම්බන්ධ වෙලා තියෙන තැන අපි මූලය කියලා කියනවා. එතකොට මේක මූලයට අවතලයි. මූලයට අවතල x ආවස්තික පිරිවැයක් පවතින අවස්ථාවකදී වැඩෙන ආවස්තික පිරිවැයක් පවතින අවස්ථාවකදී මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් බිහි වෙනවා. එතකොට ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී හීනවන ආවස්තික පිරිවැයක් එකෙන් අවස්ථාවෙන් අවස්ථාවට ආවස්තික පිරිවැය හීන වෙලා තියෙනවා. එක් භාණ්ඩයක කැප කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අනිත් පසින් භාණ්ඩ ප්‍රමාණය නිෂ්පාදනය වැඩි කරගෙන යන්ති. ඒ අවස්ථාවේදී හීනවන ආවස්තික පිරිවැයක් කියලා කියනවා. ඒ සඳහා නිර්මාණය කරන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වර්ග 3ක් හඳුනාගත්ත සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්, මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක්, මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් වශයෙන් ඒ හැම අවස්ථාවකදීම ඒක සරල රේඛීය හෝ මූලයට අවතල හෝ මූලයට උත්තල උනේ ඒ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්මාණය කරද්දී අපි සලකා බලනු ලැබුව මේ ආවස්තික පිරිවැය අනුව. එනම් සරල රේඛීය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකදී ස්ථාවර ආවස්තික පිරිවැයකුත්, මූලයට අවතල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකදී වැඩෙන ආවස්තික පිරිවැයකුත්, මූලයට උත්තල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකදී හීනවන ආවස්තික පිරිවැයකුත් වශයෙන් ආවස්තික පිරිවැය වෙනස් වෙලා තියෙනවා. ඒ ආවස්තික පිරිවැය වෙනස් වීමට අනුව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ස්වරූපයත්
වෙනස් වෙලා තියෙනවා. ඔබ දන්නවා ආර්ථික විද්‍යා විෂය තුල විශාල වශයෙන් උපකල්පන භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කරද්දිත් ආර්ථික විද්‍යාව තුළ උපකල්පනයන් භාවිතා කරලා තියෙනවා. ප්‍රධාන උපකල්පනයන් 4ක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බිහි වෙලා තියෙනවා. පළවෙනිම කාරණයක් විදිහට අපි බැලුවොත් ආර්ථිකයේ ප්‍රශස්ත සම්පත් උපයෝජනයක් පවතිනවා. ඒ කියන්නේ ආර්ථිකයේ පවතින සෑම සම්පතක්ම උපරිම උපයෝගීතාවයට ලක් කරගෙන තියෙනවා. ඒ සම්පත් වල ප්‍රශස්ත උපයෝජනයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන එක තමයි පළවෙනිම උපකල්පනය. ඒ කියන්නේ සම්පත් අපතේ හැරීමක් නැහැ, සම්පත් ඌන උපයෝජනයක් නැහැ කියන එක තමයි පළවෙනි දේ. සම්පත් වල ප්‍රශස්ත උපයෝජනයක් පවතී. දෙවෙනි කාරණේ තමයි ආර්ථිකය තුල නිෂ්පාදනය කෙරෙන්නේ භාණ්ඩ දෙකක් පමණයි. භාණ්ඩ දෙකක් පමණයි. ඔබ දුටුවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ අක්ෂ දෙකට භාණ්ඩ දෙකක් නැත්නම් භාණ්ඩ වර්ග දෙකක් ඇතුළත් කරලා තිබුණා. එක්කෝ තාක්ෂණික සහ කෘෂිකාර්මික භාණ්ඩ වර්ග දෙක, එහෙම නැත්නම් ආර්ථික භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ විදිහට, එහෙමත් නැත්නම් ආරක්ෂක භාණ්ඩ සහ සිවිල් භාණ්ඩ විදිහට විවිධ ආකාරයේ භාණ්ඩ වර්ග පැවතියක්. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේදී අපි භාවිතා කරන්නේ භාණ්ඩ වර්ග දෙකයි. මොකද මේ ප්‍රස්ථාරයට අක්ෂ දෙකක් තියෙන නිසා අපිට උපකල්පනය කරන්නට වෙනවා මේ ආර්ථිකයේ නිෂ්පාදනය කරන්නේ භාණ්ඩ වර්ග දෙකයි. දෙවැනි කාරණය ආර්ථිකය තුල භාණ්ඩ දෙකක් නිපදවයි. භාණ්ඩ දෙකක් පමණක් නිෂ්පාදනය කරනවා. තුන්වෙනි කාරණාව සලකා බලන කාලය තුල ආර්ථිකයේ සම්පත් ස්ථාවරව පවතිනවා. මේ කාලය තුල සම්පත් වෙනස් වෙන්නේ නැහැ, ස්ථාවරයි. උච්චාවචනයකට ලක් වෙන්නේ නැහැ කියන උපකල්පනය අපි භාවිතා කරනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කරද්දී. තුන්වෙනි කාරණාව විදිහට මේ කාලය තුලදී තාක්ෂණයත් ස්ථාවරව පවතිනවා, තාක්ෂණයත් වෙනස් වෙන්නේ නැතුව පවතිනවා. නිෂ්පාදන සඳහා භාවිතා කරන නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණ ආදී කිසිම වෙනසක් මේ කාලය තුලදී සිද්ධ වෙන්නේ නැහැ කියන උපකල්පනයත් අපි භාවිතා කරනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් නිර්මාණය කරද්දී. මෙන්න මේ ප්‍රධානම උපකල්පන 4 තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් සම්බන්ධව සලකා බැලෙන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මගින් ආර්ථිකයක ප්‍රධාන අවස්ථාවන් නිර්මාණය කරන්නට පුළුවන්, නිරූපණය කරන්න පුළුවන්. විභාග ප්‍රශ්න පත්‍රවල ඔබින් අහලා තියෙනවා විවිධ ආර්ථික තත්ත්වයන් ලබා දීලා මෙය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක පෙන්වන්න නැත්නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මගින් නිරූපණය කරන්න කියලා. දැන් මෙතෙන්දී අපි බලමු කිහිපයක්. මේ දීලා තියෙන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඔබට පේනවා මම ලක්ෂ 4ක් ලකුණු කරලා තියෙනවා ABCD කියලා. AB ලක්ෂ දෙකම පිහිටලා තියෙන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත ලකුණු කරන ඕනෑම ලක්ෂයකින් කියන්නේ පූර්ණ සම්පත් උපයෝජනයක් පවතිනවා, එහෙම නැත්නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් පවතිනවා කියලා. එතකොට ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ලකුණු කරන්නට කිව්වොත්, එහෙම නැත්නම් පූර්ණ සම්පත් උපයෝජනයක් ලකුණු කරන්නට කිව්වොත් ඔබට ලකුණු කරන්නට පුළුවන් මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත පිහිටි ඕනෑම ලක්ෂයක්. ඊළඟට C සහ D කියලා ලක්ෂ දෙකක් මම ලකුණු කරලා තියෙනවා. C ලක්ෂය තියෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ඇතුළත. ඒ කියන්නේ පූර්ණ සම්පත් උපයෝජනයක් සිද්ධ වන මායිමින් ඇතුළත. ඒ කියන්නේ ඒ ඇතුළත ලකුණු කරන ඕනෑම ලක්ෂයකදී පෙන්වන්නේ ඌන සම්පත් උපයෝජනයක්, එහෙම නැත්නම් ඌන සේවා නියුක්තියක්. ඌන සේවා නියුක්තියක්. එහෙම ලකුණු කිරීමක් කරන්න ගියොත් ඔබට සිද්ධ වෙනවා සම්පත් ඌන සේවා නියුක්තිය පෙන්වීම සඳහා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයෙන් ඇතුළත මූලයේ දෙසට වන්නට පවතින ඕනෑම ලක්ෂයක් ඔබට ලකුණු කරන්න පුළුවන්.
D කියන්නේ අපිට පවත්නා සම්පත් උපයෝගී කරගෙනත් භාවිත කරන්නට එහෙම නැත්නම් පවත්නා සම්පත් සියල්ලම උපයෝගී කරගෙනත් ප්‍රවේශ විය නොහැකි ආර්ථික ඉලක්කයක්. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්තියක් පෙන්වන කාර්යක්ෂමතාවය පෙන්වන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රෙන් ඔබට ගියපු අවස්ථාවක් නම් අපිට එම අවස්ථාවට ප්‍රවේශ වීමට තරම් ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් නැහැ කියන එක තමයි මේ පෙන්වන්නේ. අපි ඉගෙනගෙන තියෙන විදිහට ඒ ලක්ෂ්‍ය තුලින් පෙන්වන්නේ D අකුරෙන් පෙන්වන ලක්ෂයෙන් පෙන්වන්නේ ආර්ථිකයේ පවතින හිගකම ස්කෑසිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. හිගකම තමයි මේ පෙන්ලා දෙන්නේ. AB ලක්ෂ වලින් කාර්යක්ෂමතාවයත්, C ලක්ෂයෙන් ඌණ සම්පත් උපයෝජනය එහෙම නැත්නම් ඌණ සේවා නියුක්තියත්, D ලක්ෂයෙන් හිගකමත් පෙන්වලා තියෙනවා. මෙතන ඔබට පේනවා ආවස්තික පිරිවැය නිර්මාණය කරලා තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. Y භාණ්ඩයේ නිෂ්පාදනධාරීතාවය අඩු කරොත් X භාණ්ඩයේ නිෂ්පාදනය කොපමණ ප්‍රමාණයකින් වැඩි කරගත හැකිද කියන එක තමයි මේ පෙන්ලා තියෙන්නේ. එතකොට අපි මේ ප්‍රස්තාරය අනුව නම් 30 සිට 20 දක්වා නිෂ්පාදනය අඩු කර ගැනීමෙන් Y භාණ්ඩයේ X භාණ්ඩයේ 30 සිට 40 දක්වා ප්‍රමාණයක් වැඩි කරගත හැකි කියන එක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේක හරි පරිමාණුකූලව අඳින්නට අවශ්‍යයි. ඒකක 10කින් Y භාණ්ඩය කැප කරොත් මේ තියෙන අවස්ථාවේදී ඒකක 10කින් X භාණ්ඩය වැඩි කරගන්නට පුළුවන් කියන එක තමයි පෙන්눔 කරලා තියෙන්නේ. මේ ප්‍රස්තාරයෙන් පෙන්වන ආවස්තික පිරිවැය. එතකොට ආවස්තික පිරිවැය වෙනස් වෙන ආකාරය අනුව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ස්වරූපයත් වෙනස් වෙන බව අපි සාකච්ඡා කළා. සරල රේඛීය මූලයට උත්තල සහ මූලයට අවතල නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර බිහි වෙන්නේ ඒ හා සැබැඳි ආවස්තික පිරිවැය නිසා බව. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ ඔබට පේනවා වක්‍ර දෙකක්. රතු පාටින්ම පෙන්ලා තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර දෙකක් තනි ප්‍රස්තාරේ. මේ වෙලා තියෙන්නේ නිෂ්පාදන ධාරිතාවය වෙනස් වෙලා. භාණ්ඩ දෙකේම නිෂ්පාදන ධාරිතාවය වෙනස් වෙලා. මේ ප්‍රස්තාරය නම් වෙලා තියෙන නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. මේ දිගු කාලීනව තාක්ෂණික වැඩි දියුණුවක් වගේ සාධකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදන සාධකවල වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ආදී හේතු පදනම් කරගෙන මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විස්තරණය වෙලා තියෙනවා. දකුණු දිශාවට විස්තරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. දැන් 30 මායිමේ තිබුණ නිෂ්පාදන ධාරිතාවය 30ට වැඩි ප්‍රමාණයකටත් 35 වගේ ප්‍රමාණයක තිබ්බ ධාරිතාවය 45ක් වැනි ප්‍රමාණයකටත් වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ නිෂ්පාදන ධාරිතාවය ඉහළ යාම. එහෙම නැත්නම් මේකම අපිට පෙන්වන්න පුළුවන් ආර්ථික සංවර්ධනයක් වෙලා තියෙනවා කියන දේ කිව්වොත් එහෙම ආර්ථික වර්ධනයක් වෙලා තියෙනවා, ආර්ථික සංවර්ධනයක් වෙලා තියෙනවා වගේ සංකල්පයක් ඉදිරිපත් කරන්න කිව්වොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් අපිට මේ විදිහට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විස්තරණය කරන්නට සිද්ධ වෙනවා. ඒ පැත්තට ඊතලයකින් පෙන්නලා තියෙන්නේ දකුණට විස්තරණය වෙලා තියෙනවා කියලා. දැන් දරුවනේ මේක අනිත් පැත්තට සිද්ධ වුණොත් එහෙම ඊතලේ ඇතුළු පැත්තට තිබ්බනම් මේ අපි ලකුණු කරලා තියෙන පැත්තට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තිබුණා නම් මූලයේ දෙසට විස්තරණය වෙලා තිබුණොත් එහෙම නැත්නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය වමට විස්තරණය වුණු බව පෙන්වුවොත් අපි කියන්නේ ඒක ආර්ථික සංවර්ධනයක් නෙවෙයි, ආර්ථිකයේ යම්කිසි අපගමනයක් සිද්ධ වෙලා තියෙනවා. ආර්ථික පරිහානියක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට නිෂ්පාදන ධාරිතාවය අඩුවීමක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකම නිරූපණය කරන්නට පුළුවන් මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන්. ආර්ථිකයේ අවපාතයක් පෙන්වම් කරනවා නම් ඔබ පෙන්විය යුත්තේ මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දෙක මේ විදිහටම නිර්මාණය කරලා මේ විදිහටම ඇඳලා එය වමට විස්තරණය බව පෙන්වීමට වම් පසට ඊතලය වෙනස් කිරීම මගින්.
මෙන්න මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් වෙනස් ස්වරූපයක් පෙන්වලා තියෙනවා. දැන් විස්තරණය වෙලා තියෙනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණු දිශාවට. හැබැයි ඒ විස්තරණය වෙලා තියෙන්නේ x භාණ්ඩය පැත්තෙන් විතරයි. x භාණ්ඩය පැත්තෙන් විතරයි මේක විස්තරණය වෙලා තියෙන්නේ. දකුණට විස්තරණය වෙලා තියෙනවා. මේ වමට විස්තරණය වෙන්නත් පුළුවන් එක් පාර්ශ්වයකින් පමණක්. ඒ කියන්නේ ආර්ථිකයේ ආංශික වර්ධනයක් වෙලා තියෙනවා. දැන් භාණ්ඩ වර්ග දෙකක් අපි ගොත් y සහ x භාණ්ඩවලදී x භාණ්ඩයේ වර්ධනය වැඩි වෙලා තියෙනවා. y කියන්නේ කාර්මික භාණ්ඩات x කියන්නේ කෘෂි කාර්මික භාණ්ඩات විදිහට ගත්තොත් කෘෂි කාර්මික භාණ්ඩ නිෂ්පාදනයේ යම් කිසි ප්‍රගමනයක් සිද්ධ වෙලා තියෙනවා. සමහරලාට තාක්ෂණික වැඩි දියුණුවක් එක භාණ්ඩයක් සම්බන්ධයෙන් වගේ කාරණාවක් වෙන්නට පුළුවන් මේ සඳහා භාවිතා වෙන්නේ. මේ හේතු වෙන්නට පුළුවන් වෙන්නේ. දැන් ඕකම අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. අපි අර මුලින් ප්‍රස්තාරදී කතා කරා වගේ මේක එක් අශ්‍රයකින් පමණක් වමට විස්තරණය වුණොත් ඒ සඳහා විශේෂ හේතුවක් තියෙන්න පුළුවන්. නිෂ්පාදනයේ ධාරිතාවය අඩු වෙන්න සම්පත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක වමට විස්තරණය වෙනවා නම් දකුණට විස්තරණය වෙනවා සම්පත් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා x භාණ්ඩයේ. මේක y භාණ්ඩයේ පැත්තෙන් සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ආංශික වර්ධනයක් එහෙම නැත්නම් ආංශික අවපාතයක් අපට පෙන්වන්න කරන්න පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක වර්ධනය පෙන්වද්දී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය අංශයකින් පමණක් දකුණු දිශාවට විස්තරණය වුණු බවත් එහෙම නැත්නම් වම් දිශාවට විතන් වූ බවත් අපට පෙන්විය හැකි ඒ එක් එක් දිශාවට යෙදෙන ඊතල මගින්. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් නිරූපණය කරන තවත් නිරූපණයක් තමයි ආන්තික අනුරූපිතා අනුපාතය. ආන්තික අනුරූපිතා අනුපාතය එක් භාණ්ඩයක නිෂ්පාදන ප්‍රමාණය තවත් භාණ්ඩයක නිෂ්පාදන ප්‍රමාණය දක්වා වෙනස් කළ හැකි අනුපාතය මොකක්ද කියන එක. දැන් මේක අපි බැලුවා භාණ්ඩ කැප කරලා එකකින් තව එකක් කැප කරලා තව භාණ්ඩයකින් කොපමණ ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්ද මේ උදාහරණය වුණා y භාණ්ඩය කැප කරලා x භාණ්ඩය වැඩි කරගන්නට ඒ වගේ. දැන් මේ ලක්ෂ දෙකක් පෙන්වලා දීලා තියෙනවා මෙතන. මේ විදිහට තමයි අපිට ආංශික සමවෙන්න ආන්තික අනුරූපිත අනුපාතය පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ ආන්තික අනුරූපිත අනුපාතය කියන්නේ මේ තෝරාගත්ත ලක්ෂ දෙකක් අතර තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ බෑවුම. ඉතින් ආවස්තික පිළිවෙල කියලා අපි පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක යම් ලක්ෂ දෙකක තියෙන මේ බෑවුම තමයි අපි පෙන්වන්නේ මේ ආකාරයට. ආන්තික අනුරූපිතා අනුපාතය පෙන්වන්නට කිව්වොත් ඔබට මේ ආකාරයට ලක්ෂ දෙකක් ලකුණු කරලා එහි බෑවුමක් පවතින බව පෙන්වන්නට සිද්ධ වෙනවා. මේ වගේ සරල රේඛා දෙකක් එකිනෙක එක් ලක්ෂවලදී නිර්මාණය කරලා. ඒකට අපි කියනවා ආන්තික අනුරූපිතා අනුපාතය කියලා. 2015 ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය සහ දෙක පත්‍රය දෙකෙන්ම ඔබට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයට එකක් සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එකක් වශයෙන්. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔබෙන් අහලා තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්නය. කිසියම් රටක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ලබා දීලා තියෙන පිළිතුරු මොනවාද? තාක්ෂණය වෙනස් වෙමින් පවතී. අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකොට කිසියම් භාණ්ඩයක් වැඩිපුර නිපදවිය හැකි. නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය නොවේ. පවත්නා සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය වේ. ආර්ථිකයේ නිෂ්පාදන අකාර්යක්ෂමතාවයක් පවතී. බලමු දැන් මේ මොකද්ද මේ අහලා තියෙන්නේ. දැන් ඔබ ලකුණු කළ යුතුයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත කුමක්ද තියෙන්නේ කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දීලා තියෙන්නේ තාක්ෂණය වෙනස් වෙමින් පවතී. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්මාණය කරද්දී අපි ගත්ත පළවෙනිම උපකල්පනය දෙවනි උපකල්පනය විදිහට අපි සලකා බැලුවේ සලකා බලන කාල සීමාව තුළ තාක්ෂණ ස්ථාවරව පවතින තාක්ෂණ වෙනස් වීමක් වෙන්නේ නැහැ කියලා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත තාක්ෂණ වෙනස් වෙමින් පවතී කියන කාරණාවට අපට එකඟ වෙන්න බෑ. පළවෙනි පිළිතුර අපි ලකුණු කරොත් ඒක වැරදි. දෙක
අනික් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු නොකොට කිසියම් භාණ්ඩයක් වැඩිපුර නිපදවිය හැකිය. එක් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට තව භාණ්ඩයකින් වැඩිපුර නිපදවන්නට බෑ. මොකද එක් භාණ්ඩයක නිෂ්පාදනය කැප කළ යුතුයි අනිත් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා. එතකොට අපි නිෂ්පාදනය කියමායිම් වක්‍රයක මූලික සංකල්පයක් ඒ හැඩය පිළිබඳ කතා කරද්දී අපි මේ ආවස්තික පිරවය කියන්නේ කැපකිරීමක් තියෙනට ඕන. නිෂ්පාදනය කියමායිම් වක්‍රය මත නිර්මාණය කරනකොට අපි ආවස්තික පිරවය කියන දේ දැඩිව උපයෝගී කරගෙන තියෙනවා. ඒ නිසා දෙවනි පිළිතුරත් අපිට බාර ගන්න බෑ නිවැරදි පිළිතුරක් විදියට. තුන්වෙනි පිළිතුර නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය නොවේ. නිෂ්පාදන සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය නොවේ. මේකත් වැරදි. අපි උපකල්පනයක් විදියට කතා කළා. නිෂ්පාදන සම්පත් පූර්ණ උපයෝජනයකටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා මේ ආර්ථිකය තුල කියලා. එතකොට තුන්වෙනි පිළිතුරත් අපි බාරගන්නේ නැහැ. තුන්වෙනි පිළිතුරත් වැරදි. හතරවෙනි පිළිතුර ඔබට තෝරා ගැනීම සඳහා පාත්නා සම්පත් පූර්ණ වශයෙන් උපයෝජන වේ. මෙන්න අපි භාවිතා කරපු එක උපකල්පනයක්. එහෙනම් හතරවෙනි පිළිතුර භාවිතා අපිට බාර ගන්නට පුළුවන්. පස්වෙනි පිළිතුර මොකක්ද? ආර්ථිකයේ නිෂ්පාදනය අකාර්යක්ෂමතාවයක් පවතින්නේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත පවතින්නේ. එහෙනම් අපි මේ ප්‍රශ්නේ පිළිතුර විදිහට ගන්නේ පූර්ණ සම්පත් උපයෝජනයක් පවතිනවායි කියන හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි පිළිතුර. මෙහි දෙවෙනි පත්‍රය අහන ඊළඟ අනුප්‍රශ්නය තමයි මම මේ අරගෙන තියෙන්නේ උපුටාගෙන තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය ගැන අහලත් පමණක් අසා ඇති ප්‍රශ්න පමණයි. අනිකුත් ප්‍රශ්න වලට අපි වරින් වර පිළිතුරු සපයමු. අද මාතෘකාව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයනේ. ඒ නිසා ඊට අදාළ ප්‍රශ්න පමණක් මම ප්‍රශ්න පත්‍ර වලින් උපුටාගෙන තියෙන්නේ. හොඳයි ඊතුරු ප්‍රශ්නය ඊළඟ අනු කොටස නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත පිහිටි සියලු ලක්ෂ්‍ය ආර්ථික කාර්යක්ෂමතාවය අතරින් එක සමානත්වයක් පෙන්눔 කරන්නේද? ඔබේ පිළිතුරු පැහැදිලි කරන්න. මෙයත් ඔබට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්මාණය කරලා ඒ මත පවතින ලක්ෂ්‍ය මත ඕනෑම ලක්ෂයකදී කාර්යක්ෂමතාවයක් පෙන්වන්න පුළුවන් කියන එක අපි මුලදී විස්තර කෙරුවා. මම මේ කාර්යක්ෂමතාවය කියන කොටස නිරූපණය කරද්දිත් මම මේ පිළිබඳව විස්තර කළා. ඉතින් මේ එහෙදි සම්පත් උපයෝජනය එක සමානයි. ආර්ථිකයේ සමස්ත සම්පත් ප්‍රමාණය භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධ අනුපාත වලින් අඩු වැඩි කරලා එකම ප්‍රමාණයක සම්පත් භාවිතා කරලා තියෙනවා. ඒ ආකාරයෙන් ඔබට පුළුවන් මේ හතරවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්නට ආර්ථිකයක පවතින කාර්යක්ෂමතාවය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මගින් පෙන්눔 කරනකොට ඒ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත පවතින ඕනෑම ලක්ෂයකදී ආර්ථිකයේ පවතින ප්‍රශස්තම කාර්යක්ෂමතාවය පවතිනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙන් අහන විදිහට සමානත්වයක් පෙන්눔 කරන්නේද? ඔව්, එහි සමානත්වයක් පෙන්눔 කරනවා. ඒට හේතුව තමයි ආර්ථිකයේ පවතින සම්පත් වල විවිධ අනුපාතයන්ගෙන් සමස්ත උපයෝජනය කරලා තියෙනවා නිෂ්පාදනය සඳහා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත පිහිටන ලක්ෂයකදී. හොඳයි ඊළඟ අවස්ථාවේදී මේකට පිළිතුර බලමු. වර්තමාන පාරිභෝජන කැප කරමින් සංවර්ධනය කරා ශීඝ්‍රයෙන් රටවල් වලට යන්නට පුළුවන්ද කියන ප්‍රශ්නයට පිළිතුර ලබා දීමේදී මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ අක්ෂ දෙක සිරසක්ෂය පාරිභෝගික භාණ්ඩ සහ තිරසක්ෂය ආයෝජන භාණ්ඩ ලෙස ගතහොත් ඒ ඔබේ රුචිකත්වය අනුව සිදු කළ හැකි අක්ෂ වලට එම භාණ්ඩ යොදා ගැනීම මේ ආකාරයෙන් පෙන්නලා අපට පුළුවනි මේ කැපකිරීම මත ආයෝජන භාණ්ඩ වර්ධනය කරගත හැකි කියන එක. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය අපි 40ට මදක් වැඩිපුර පවත්වාගෙන ගියත්
ආයෝජන භාණ්ඩ කිසිවක්ම නිෂ්පාදනය කළ නොහැකි. ඒ වගේම තමයි ඒ පාරිභෝගික භාණ්ඩ කැපකිරීම ක්‍රමක්‍රමයෙන් වැඩි කරද්දී ආයෝජන භාණ්ඩ නිෂ්පාදනයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ ආයෝජන වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි ආර්ථික විද්‍යාවේදී ඉගෙනගෙන තියෙන්නේ පාරිභෝජනයේ කැපකිරීම යනු ඉතුරුම් වැඩිවීමයි. ඉතුරුම් වැඩිවීම යනු ආයෝජන ඉහළ යෑමයි කියලා. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ කියන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයත් සමග ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයද්දී සමස්ත ආර්ථිකයේ තියෙන කාර්යක්ෂමතාවය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත සමානයි කියන දේ ඔබට පෙන්වන්නට පුළුවන්. දැන් මෙතන ලක්ෂ කීපයක් මම පෙන්වලා දීලා තියෙනවානේ. AB මම මුලින් පෙන්නපු ප්‍රස්තාරයම තමයි මෙතනට අරන් තියෙන්නේ. A ලක්ෂයේත් B ලක්ෂයේත් එහෙම නැත්නම් තවත් ලකුණු කරන ඕනෑම ලක්ෂයක් මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත සමස්ත ඵලදායීතාවයේ කාර්යක්ෂමතාවයේ එලෙසම පවතිනවා ආර්ථිකයේ. එතකොට මේන් ආපස්සට එහෙම නැත්නම් වම් පසට හෝ දකුණු පසට ලක්ෂයක් ලකුණු කරොත් තමයි මේ කාර්යක්ෂමතාවයේ අඩුවීමක් හෝ එහෙම නැත්නම් කාර්යක්ෂමතාවයේ මදිකමක් නැත්නම් හිගකමක් අපිට පෙන්වන්නට පුළුවන් වෙනවා. නමුත් සමස්ත භාණ්ඩ නිෂ්පාදනයේ නැත්නම් සමස්ත කාර්යක්ෂමතාවය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත එක සමානව පවතිනවා. දැන් අපි ගත්තොත් 30 ලක්ෂය මත 30 සහ 30 ලක්ෂය මත ගත්තොත් කාර්යක්ෂමතාවය පවතින කාර්යක්ෂමතාවයම තමයි ඊළඟ ලක්ෂයක් ගත්තොත් 20 සහ 40 කියන සම්බන්ධතාවයට තියෙන ලක්ෂයේදී බැලුවොත් ඒත් තියෙන කාර්යක්ෂමතාවය එක සමානයි. මොකද එක පැත්තක තියෙන භාණ්ඩ ප්‍රමාණයක් කැප කරලා නැත්නම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ අවස්ථාව කැප කරලා තමයි තව අවස්ථාවක් අපි වැඩි කරගෙන තියෙන්නේ. එතකොට එක් අඩු කිරීමකට සාපේක්ෂව අනිත් පැත්තෙන් ඵලදායීතාවය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත පවතින ඕනෑම ලක්ෂයක කාර්යක්ෂමතාවය එක සමානව පවතිනවා කියලා අපට කියන්න පුළුවන්. හොඳයි. මෙන්න මේ 2016 අවුරුද්දට ගියොත් 2016 වර්ෂයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අරලා තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර මූලයට අවතල හැඩයකින් යුතුව අඳිනු ලබන්නේ කුමක් නිසාද කියලා. මේක අපි මුලදී කතා කරා මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ හැඩයක් නැති වෙන්නේ ඇයි කියන කාරණාව ඔබට එම අවස්ථාව නැවත ශ්‍රවණය කිරීම තුලින් නැවතත් ඒ අවබෝධ කරගත හැකි. අපි බලමු දීලා තියෙන පිළිතුරු මොනවද කියලා. පළවෙනි පිළිතුර කියන කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට අවස්තික පිරුවය පහළ බසින බව පිළිඹු කිරීමටය. මේ කියන්නේ අවස්තික පිරුවය පහළ බහිනවා කියලා කියන්නේ එක භාණ්ඩයක් වැඩිපුර නිපදවනකොට. ඒ කියන්නේ අවස්තික පිරුවය හීන වෙලා ගිහිල්ලා එහෙමනම් එතෙන්දී මූලයට අවතල ස්වරූපයක් නෙවෙයි තියෙන්නේ. මේ අවස්ථාවේ තියෙන්නේ මූලයට උත්තල ස්වරූපයක්. ආර්ථිකයක් සතු සම්පත්වල හිගකමක් පිළිඹු කිරීමට හිගකම පිළිඹු කරන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මත නෙවෙයි. එයින් පිට දකුණු පසින් පිටි ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට පිටතින් පිට ලක්ෂයකින් තමයි අපි හිගකම පෙන්වමු කලේ. එතකොට මේ අවස්ථාවත් අපිට දෙවෙනි පිළිතුරත් ලබා ගන්නට බෑ. කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පිරුවය ස්ථාවරව පවතින බව පිළිඹු කිරීමට. ආවස්තික පිරුවය ස්ථාවරව තියෙනවා නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර සරල රේඛීය විය යුතුයි. අපි ආකච්ඡා කළ විදිහට ආර්ථිකයක සම්පත් බෙදී යාම අසාධාරණත්වය පිළිඹු කිරීමට කවර හෝ භාණ්ඩයක් වැඩිපුර නිපදවන විට එහි ආවස්තික පිරුවය ඉහළ යන බව. ඒ කියන්නේ වැඩිවන ආවස්තික පිරුවය තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරේ. පිළිතුර 5. 2016 පළමු ප්‍රශ්නය දෙවෙනි පත්‍රයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් යන කුමක්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අදින විට ඔබ උපකල්පන කරන දේ නම් කරන්න. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් නිර්වචනය කරනවා ඔබ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් යන කුමක්ද කියලා.
ඉන්පසු එහි උපකල්පන 4 නම් කරනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් යනු නිශ්චිත වූ සම්පත් ප්‍රමාණයක් යොදා ගනිමින් ආර්ථිකයක් තුළ නිපදවනු ලබන භාණ්ඩ වර්ග දෙකක අනුපාත දක්වමින් නිරූපණය කරන ප්‍රස්ථාරයක් තමයි අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා හඳුන්වන්නේ. මේකේ ප්‍රධාන උපකල්පන කීපයක් අපි සාකච්ඡා කරා. භාණ්ඩ වර්ග දෙකයි නිෂ්පාදනය කරන්නේ ආර්ථිකය තුළ. ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තියක් තියෙනවා. ආර්ථිකයේ සම්පත්වල කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක වශයෙන්. ආර්ථිකයේ තාක්ෂණික කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ස්ථාවරව පවතිනවා කියන මේ උපකල්පන සහ නිර්වචනය දීම ප්‍රමාණවත් වෙනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් පිටතට විතැන් වෙන්නේ. පිටතට විතැන් වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් විස්තරණය වෙනවා දකුණු දිශාවට. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනය. පිටතට විස්තරණය වීමට හේතු වෙන සාධක තමයි එකක් අපිට කියන්න පුළුවන් දීර්ඝකාලීනව සම්පත්වල නැත්නම් නිෂ්පාදන සාධකවල ගුණාත්මක වර්ධනයක් හෝ ප්‍රමාණාත්මක වැඩිවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ ගුණාත්මක වර්ධනය සහ ප්‍රමාණාත්මක වර්ධනය නිසා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වීම නිසා මේ අපි සලකා බලනු ලබන භාණ්ඩ වර්ග දෙකේම ඒකක ප්‍රමාණය එකවර වැඩි කිරීමේ හැකියාවක් ලැබෙනවා. අර මුලින් කතා කළා වගේ එකක් කැප කරලා තව එකක් වැඩි කිරීම නෙවෙයි, භාණ්ඩ වර්ග දෙකම එකවර වැඩි කිරීමක් සිද්ධ වෙනවා මේ සම්පත්ධාරිතාවය වැඩි වීම. ශ්‍රමය වෙන්න පුළුවන්, ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. මේවා වැඩි වීම තුළින් අපිට දැක ගන්නට පුළුවන් විස්තරණය වීමක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණු දිශාවට එහෙම නැත්නම් පිටතට විස්තරණය වීමක් දකින්න පුළුවන්. මෙතෙන්දී ඔබ ඉදිරිපත් කළ යුතුයි ආර්ථික වර්ධනය සඳහා අපි මුලින්දීම ලබා දුන්න ප්‍රස්ථාරය ඉදිරිපත් කිරීම යෝග්‍යයි. ඒ ප්‍රමාණය ඇති මේ ප්‍රශ්නෙට ලකුණු දෙකක ප්‍රශ්නයක් තියෙන්නේ. මේ පිළිතුර ඒ සඳහා ප්‍රමාණවත්. මෙතෙන්දී අහලා තියෙනවා ඊළඟ ප්‍රශ්නයේදී වැඩෙන ආවස්තික පිරිවැයක් යන්නේ අදහස් වන්නේ කුමක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ හැඩය සම්බන්ධයෙන් මෙම සංකල්පය ගම්‍ය වන්නේ කවරක්ද කියලා. වැඩෙන ආවස්තික පිරිවැයක් යනුවෙන් අපි හඳුන්වන්නේ එක් භාණ්ඩයක් නිෂ්පාදනය ඒකක ප්‍රමාණයකින් වැඩි කරගෙන යද්දී අනිත් භාණ්ඩයෙන් කැප කළ යුතු ප්‍රමාණය වැඩි කිරීමක් ක්‍රමානුකූල වැඩි කිරීමක් සිදු වෙ යුතු නම් අපි කියනවා වැඩෙන ආවස්තික පිරිවැයක් කියලා. මේ අපි කතා කරලා තියෙනවා මුලදී. ඉතින් මේක අහන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ හැඩය සම්බන්ධයෙන් මේ සංකල්පය ගම්‍ය වන්නේ කුමක්ද කියලා. ඉතින් ආවස්තික පිරිවැය අනුව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වෙනස් වෙන්නේ කොහොමද කියන දේ අපි මුල්ම ස්ලයිඩ් එකකදී මුල්ම අවස්ථාවකදී මම විස්තර කළා. ඒ කරුණු කාරණා ටික ලියවීම ප්‍රමාණවත් මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරක් ලෙස. වැඩෙන ආවස්තික පිරිවැයක් පවතිනවා නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මූලයට අවතල ස්වරූපයක් ගන්නවා කියන දේ ඔබ මෙහිදී පිළිතුරු වශයෙන් ලබා දිය යුතුයි. ඊළඟ කොටස 4 වෙනි කොටස ඉන්නහන්නේ වීසා රෙදිබිල් නිෂ්පාදනයේදී වැඩෙන ආවස්තික පිරිවැය තත්වයකට මුල් දෙන රටක් සඳහා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් අඳින්න. පහත සඳහන් සිදුවීම් නිසා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වෙනස් වන්නේ කෙසේදයි පෙන්වා දෙන්න. කොටස වඩාත් හොඳ පොහොර වර්ගයක් අලුතින් සොයා ගැනීම. කොටස නිෂ්පාදන ශේෂ්ත්‍ර දෙකේම සේවා නියුක්ත කළ ශ්‍රම ප්‍රමාණය විශාල ප්‍රසාරණයකට ගැනීම. දැඩි ඉඩෝරයක් නිසා වගා කළ හැකි බිම් ප්‍රමාණය 10%කින් අඩුවීම.
නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන නිෂ්පාදන පිරිවැය අඩු කෙරෙන තාක්ෂණයක් රෙදිපිලි කර්මාන්තය තුල සොයා ගැනීම. නිෂ්පාදන පිරිවැය අඩු කරන නව තාක්ෂණයක්. මේ හොඳින් කියවා බැලිය යුතුයි. අපි බලමු මේ කොටස් හතරට අදාළව කොයි ආකාරයටද අපට නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර නිරූපණය කරන්නට පුළුවන් කියලා. පළවෙනි ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ V සහ රෙදිපිලි සම්බන්ධ වැඩෙන ආවස්තික පිරිවැයක් සහිත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. කොටස පෙන්වලා තියෙනවා V සම්බන්ධයෙන් විස්තරණය වීමක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය පිටතට විස්තරණය වීමක්. එහෙම වෙන්න හේතුව තමයි පොහොර සාර්ථක පොහොර හොයා ගැනීම නිසා V නිෂ්පාදනය ඉහළ ගිලා තියෙනවා. කියන්නේ ඒ V කියන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අදාළ නිෂ්පාදන සාධකවල වර්ධනයක් ගුණාත්මක භාවයේ වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ ආකාරයට අපිට එය නිරූපණය කරන්නට පුළුවන්. ආ කොටසෙන් කියන්නේ මේ නිෂ්පාදන සඳහා භාණ්ඩ වර්ග දෙකම නිෂ්පාදනය සඳහා සේවා නියුක්තිය වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. එහෙමනම් ඒ සේවා නියුක්තිය වැඩිවීමේදී භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි විය යුතුයි. ඒ නිසා අපි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දකුණට විස්තරණය කරලා නිර්මාණය කරන්නට අවශ්‍ය වෙනවා. සහ එය දකුණට විස්තරණය වූ බව පෙන්විය යුතුයි ඊතල මගින්. ඊ කොටසෙන් ඉඩෝරය නිසා 10%කින් වගා කළ හැකි බිම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එහෙනම් V නිෂ්පාදනය 10%කින් අපි අඩු කරලා පෙන්වන්නට අවශ්‍යයි. CI ප්‍රධාන වශයෙන් අපි සීමාව CA විදිහට පෙන්වලා 90 දක්වා අඩු වෙලා තියෙනවා කියලා 10%කින් අඩුවීමක් මෙහෙම පෙන්눔 කරපුවම හරි V පාර්ශවයෙන්. නමුත් ඒ අවස්ථාවේදී රෙදිපිලි නිෂ්පාදනයේට හානියක් වෙලා නැහැ. රෙදිපිලි නිෂ්පාදනය ස්ථාවරව පවතිනවා. තාක්ෂණයක් බිහි වෙලා තියෙනවා නිෂ්පාදනය අඩු කරන නිෂ්පාදන හැකියාව අඩු කරන රෙදිපිලි සඳහා. එහෙනම් තාක්ෂණය භාවිතා කිරීම නිසා රෙදිපිලි නිෂ්පාදන ධාරිතාවය අඩු වෙලා තියෙනවා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මූලයේ දෙසට විස්තරණය කරලා පෙන්වන්නට පුළුවන් මේ తත්වය ආර්ථිකයේ මතුවලා තියෙනවා. තාක්ෂණයක් බිහි වී තිබෙනවා නිෂ්පාදන හැකියාව අඩු කරනවා.